හයවන පරිච්ඡේදය සතුරන්ජිදු කූටෝපාය ප්‍රකාරයේ කැඳුම් බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින්නේ ගොඩනංවන ලද බව සන්බලට්ටද ටෝබියාටද අරාබිය ගෙෂිම්ටද අපේ සෙසු සතුරන්ටද සැලවිය. එහෙත් ඒ කාලයේ වනතුරුම මා දොරටුවල දරවල් සවි කර නොතිබුණේය. එවිට සන්බලට්ට ගෙෂිම්ද එන්න ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමුයි මට ආරාධනා කර එව්වෝය. එහෙත් මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. මම ඔවුන් ළඟට පණවිඩකාරයන් යවමින් මම වැදගත් වැඩකයේදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකිය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩේ නවතිනු ඇතැයි කියා යැව්වෙමි. ඔවුහු මේ අයුරින් සතරවරක් ආරාධනා කර එවූහ. මමත් ඒ අයුරින්ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි. එවිට සන්බලත්තෙම ඒ අයුරින්ම සිය සේවකයා අත ව්‍යවෘත ලිපියක් පස්වන වරට මා වෙත එව්වේය. එහි මෙසේ ලියා තිබුණේය. ඔබත් ජුදෙව්වරුණුත් කැරලි ගසන්නට සිතන බව මේ ජාතින් අතරෙහි සැලවී තිබේ. ගාශ්මුතෙමේද එය අනුමත කරයි. ඔබ පෞර ගොඩනගන්නේ ඒ නිසා බවත් මේ ආකාරින් ඔබ ඔවුන්ගේ රජවන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ. තවද ජුදායි රජෙක් සිටී කියමින් ඔබ ගැනම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දෙවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින්ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න. අපි එක්ව මන්ත්‍රණය කර ගනිමු. ඊට පිළිතුරක් වශයෙන් මම පණිවිඩයක් යවමින් ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැයි කීමි. අපි අපේ වැඩ අතපසු කර ඒ වෙනුවෙන් ඒ වැඩේ කිසි කලක නිම කරනු නොලැබේ යන බලාපොරොත්තුවෙන් ඔහු සියල්ලෝම අප බියගන්වන්නට උත්සාහ කළෝය. ඒත් දෙවියන් වහන්ස දැන් මාගේ අත්ශක්තිමත් කළ මැනව. ඉනික්බිති මම මෙහිතා බල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා අපි එක්ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් යුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔහු අද රාත්‍රියේම එති කීවේය. මමද උත්තර දෙමින් මාවැනි කෙනෙකු පලා යන්නට සුදුසුද? මාවැනි කවරෙක් ජීවිතය ගලවා ගන්න පිණිස දේව මාලිගාවට ඇතුළු වේද? මම ඇතුළු නොවන්නෙමි කීවෙමි. ඒ ගැන මා සිතා බැලූ විට දෙවියන් වහන්සේ ඔහු නැවූ බවත් ටෝබියාද සන්බලද්ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි. ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ මා බය වී කී ලෙස කර පව් කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී මට අපහාස වන පිණිසත්ය. මාගේ දෙවියන් වහන්ස ටෝබියාද සන්බලද්ද කළ මේ ක්‍රියා නිසා ඔවුන් සහ දිවසිවරිය වන නෝවදියාද මා බියගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවසිවරුන්ද අමතක නොකරන්න. පෞර සාදානම කිරීම 52 දවසකින් එළුල් මාසයේ 25 වනදා පෞරේ වැඩ නිම කරන ලදී. අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විටද අපාවට සිටි සියලු ජාතීන් ඒ දුටු විටද මේ විස්මය ජනකයයි සිතා මේ වැඩේ ඉටුනේ අපේ දිව්‍යන් වහන්සේගේ උපකාරයෙන් බව ඔවුහු තේරුම් ගත්හ. තවද ඒ දවස්වලදී යුදාහි නායකයෝ ලියුම් බොහෝමයක් ටෝබියාට යවුවෝය. ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය. කුමක් නිසාද? ඔහු ආරාගේ පුත් චෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත් ජෝහානාන් බෙරිකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දූ පාවාගෙන සිටි නිසාත් යුදාහි බොහෝ දෙනෙක් ඔහු සමග දිවුරුමකින් බැඳී සිටියෝය. තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔහු මා ඉදිරියේදී කීවෝය. මාගේ වචනයද ඔහුට දැන්වෝය. ටෝබියාද මා බියගන්වන පිණිස ලියුම් එව්වේය. 7 වන පරිච්ඡේදය නුවර ආරක්ෂා කිරීමට විධිවිධාන. පෞර ගොඩනැගුවාට පසු මම දොරවල් පිහිටුවෙමි. දොරටු පාලකයෝද ගායනාකාරයෝද ලෙවී වුරුදු පත් කරනු ලැබූහ. ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානිද බලකොටුවේ අධිපතියා වූ හනනියාද ජෙරුසලමේ පරිපාලනයට පත් කළෙමි. කුමක් නිසාද? හනනියා බොහෝ මිනිස්සුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකුව සිටියේය. මම ඔවුන්ට කතා කොට අවුරස්නිය සැරවන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් බොර කරන අතරම දොරවල් වසා පොළු දමා තිබිය යුතුය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලටද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිටද මුරට යොදවා ගත යුතුයයි කීවෙමි. බබිලෝනියෙන් පැමිණි අයගේ නම් නගරය පළල්ව විශාලව තිබුණේය. එහෙත් එහි විසූ සෙනඟ ස්වල්පය ගෙවල් ගොඩනගා තිබුණේ නැත.
ඇවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන්ද නිලධාරීන්ද සෙනඟද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන්ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්භවිය. එහි මෙසේ ලියා තිබුණි. බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙසර් විසින් රැගෙන යනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් යුදාහි තව තමන්ගේ නගරවලටත් පැමිණියහ. ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල්ද, ජෝෂුවාද, නෙහෙමියාද, අශරියාද, රයමියාද, නහමානිද, මොර්දෙකයිද, බිල්ෂාන්ද, මිස්පෙරෙද්ද, බිග්වායිද, නෙහුම්ද, බානාද යන මොහු වෙති. ඊශ්‍රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය. පාරොෂ්ගේ පුත්‍රයෝ 2172 දෙනෙක්ය. චපටියාගේ පුත්‍රයෝ 372 දෙනෙක්ය. ආරාගේ පුත්‍රයෝ 652 දෙනෙක්ය. පාහත් මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේද ජෝවාබ්ගේද පුත්‍රයෝ 2818 දෙනෙක්ය. ඒලාම්ගේ පුත්‍රයෝ 1254 දෙනෙක්ය. ෂට්ටුගේ පුත්‍රයෝ 845 දෙනෙක්ය. ශක්කයිගේ පුත්‍රයෝ 760 දෙනෙක්ය. බින්නුයිගේ පුත්‍රයෝ 648 දෙනෙක්ය. බේබයිගේ පුත්‍රයෝ 628 දෙනෙක්ය. ආශ්ගාද්ගේ පුත්‍රයෝ 2322 දෙනෙක්ය. අදොනිකාම්ගේ පුත්‍රයෝ 667 දෙනෙක්ය. විග්වායිගේ පුත්‍රයෝ 2067 දෙනෙක්ය. ආදින්ගේ පුත්‍රයෝ 655 දෙනෙක්ය. හෙසකියාගේ වංශයට අයිති වූ ආටිර්ගේ පුත්‍රයෝ 98 දෙනෙක්ය. ආශුම්ගේ පුත්‍රයෝ 328 දෙනෙක්ය. බේෂයිගේ පුත්‍රයෝ 324 දෙනෙක්ය. ආරිබ්ගේ පුත්‍රයෝ 112 දෙනෙක්ය. ගිබියොන්හි පුත්‍රයෝ 95 දෙනෙක්ය. බෙත්ලෙහෙමේ සහ නොටෝපාහි මිනිස්යෝ 188 දෙනෙක්ය. අනාතෝත්හි මිනිස්යෝ 128 දෙනෙක්ය. බෙත්අශ්මාවෙත්හි මිනිස්යෝ 42 දෙනෙක්ය. කිරියජාරීම්හිද කෙපීරාහිද බේඔරොත්හිද මිනිස්යෝ 743 දෙනෙක්ය. රාමාහි ගෙබාහි මිනිස්යෝ 621 දෙනෙක්ය. මෙක්මාස්සි මිනිස්යෝ 122 දෙනෙක්ය. බෙතෙල්හිද ආහිද මිනිස්යෝ 123 දෙනෙක්ය. අනික් නෙබෝහි මිනිස්යෝ 52 දෙනෙක්ය. අනික් කේලාහිමි පුත්‍රයෝ 1254 දෙනෙක්ය. ආරිම්ගේ පුත්‍රයෝ 320 දෙනෙක්ය. ජෙරිකෝවේ පුත්‍රයෝ 345 දෙනෙක්ය. ලොද්හිද හදිත්හිද ඕනෝහිද පුත්‍රයෝ 721 දෙනෙක්ය. සෙනායාහි පුත්‍රයෝ 3930 දෙනෙක්ය. පූජකයෝ නම් ජේෂුවගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ 973 දෙනෙක්ය. ඉම්මේර්ගේ පුත්‍රයෝ 1052 දෙනෙක්ය. පශූර්ගේ පුත්‍රයෝ 1240 දෙනෙක්ය. ආරිම්ගේ පුත්‍රයෝ 1017 දෙනෙක්ය. දෙවිවරු නම් හෝදිවාගේ පුත්‍රයන් කෙනෙකු වූ කද්මියල්ගෙන් පැවත ආ ජේෂුවගේ පුත්‍රයෝ 74 දෙනෙක්ය. ගායනාකාරයන් වූ ආසප්ගේ පුත්‍රයන් 148 දෙනෙක්ය. දොරටු පාලකයන් වූ ශල්ලුම්ගේ පුත්‍රයෝද ආටේර්ගේ පුත්‍රයෝද ටල්මුන්ගේ පුත්‍රයෝද අක්කුගේ පුත්‍රයෝද හට්ටාගේ පුත්‍රයෝද චෝබයිගේ පුත්‍රයෝද 138 දෙනෙක්ය. දේව මාලිගාවේ සේවකයන් වන නේතිනීම් වරුනම් ෂියාගේ පුත්‍රයෝය. හසුපාගේ පුත්‍රයෝය. ටබ්බාවොත්ගේ පුත්‍රයෝය. කේරොස්ගේ පුත්‍රයෝය. සියාගේ පුත්‍රයෝය. පාදුන්ගේ පුත්‍රයෝය. ලෙබානාගේ පුත්‍රයෝය. අගාබාගේ පුත්‍රයෝය. සල්මයිගේ පුත්‍රයෝය. හානාන්ගේ පුත්‍රයෝය. ගිද්දෙල්ගේ පුත්‍රයෝය. ගහර්ගේ පුත්‍රයෝය. රයායාගේ පුත්‍රයෝය. රෙෂින්ගේ පුත්‍රයෝය. නෙකෝදාගේ පුත්‍රයෝය. ගෂාම්ගේ පුත්‍රයෝය. උස්සාගේ පුත්‍රයෝය. පසේයාගේ පුත්‍රයෝය. බේසයිගේ පුත්‍රයෝය. මෙයුනිම්ගේ පුත්‍රයෝය. නෙපුෂෙසිම්ගේ පුත්‍රයෝය. බක්බූක්ගේ පුත්‍රයෝය. හකුපාගේ පුත්‍රයෝය. හර්හූර්ගේ පුත්‍රයෝය. බශ්ලිත්ගේ පුත්‍රයෝය. මෙහිදාගේ පුත්‍රයෝය. හර්ෂාගේ පුත්‍රයෝය. බර්කොස්ගේ පුත්‍රයෝය. සිසෙරාගේ පුත්‍රයෝය. දෙමාගේ පුත්‍රයෝය. නෙෂියාගේ පුත්‍රයෝය. හටිපාගේ පුත්‍රයෝය. සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම් සෝටයිගේ පුත්‍රයෝය. සොපේරෙත්ගේ පුත්‍රයෝය. පෙරීදාගේ පුත්‍රයෝය. ජයලාගේ පුත්‍රයෝය. දර්කොන්ගේ පුත්‍රයෝය. ගිද්දෙරගේ පුත්‍රයෝය. ෂෙපටියාගේ පුත්‍රයෝය. හට්ටිල්ගේ පුත්‍රයෝය. පොකෙරෙත් හාෂ්‍යබායිම්ගේ පුත්‍රයෝය. ආමුන්ගේ පුත්‍රයෝය. දේව මාලිගාවේ සේවකයන්ගේද සලමුන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද සියල්ලෝ 392 දෙනෙක්ය. තේල් මෙලෙහෙන්ද තේල් හර්ෂායෙන්ද කෙරුබෙන්ද අද්දෝනෙන්ද ඉම්මෙරෙන්ද
තමන් ඊස්ට්‍රයිල් වරුන් බවට තමන්ගේ පිය වංශයත් තමන්ගේ පිළපතත් පෙන්වන්නට බැරි වූ අය නම් දෙලායාගේ පුත්‍රයෝත්, රෝබියාගේ පුත්‍රයෝත්, නෙකෝදාගේ පුත්‍රයෝත් 642 දෙනෙක්ය. පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොෂ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ෂල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත්ය. නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත් සම්පන්න වූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන් ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝය. ඌරිම් සහ තුම්මිම් මැති පූජකයන් නැගිටිනතුරු ඔවුන් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතුයයි තිරිශාතා තෙමේ ඔවුන්ට කීවේය. මුළු සභාවේ ගණන නම් 42360ක්ය. ඒ හැර ඔවුන්ගේ වැඩකාරියොත් 7337 දෙනෙක් වූවෝය. ඔවුන්ගේ අතරේ ගායක ගායිකාවෝ 245 දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ අශ්වයෝ 736 දෙනෙක්ය. ඔවුන්ගේ අශ්වතරයෝ 245 දෙනෙක්ය. ඔටුවෝ 435 දෙනෙක්ය. කොටලුවෝ 6720 දෙනෙක්ය. වැඩේ සඳහා පඬුරු දීම. තවද පවුල්වල ප්‍රධානීන් අතරින් සමහරු වැඩේට දායක වූහ. තිරිශාතා රන් කිලෝග්‍රෑම් 8කුත්, පාත්‍ර 50කුත්, පූජක ඇඳුම් 530කුත් ගවඩාවට දුන්නේය. පිය වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් 168කුත්, රිදී කිලෝග්‍රෑම් 1250කුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝය. සෙනගගෙන් ඉතිරි අය දුන්නේ රන් කිලෝග්‍රෑම් 168කුත්, රිදී කිලෝග්‍රෑම් 140කුත්, පූජක ඇඳුම් 67කුත්ය. මෙසේ පූජකයෝද, ලෙවීවරුද, දොරටුපාලකයෝද, ගායනාකාරයෝද, සෙනගගෙන් සමහරුද, දේව මාලිගාවේ සේවකයෝද, සියලු ඊශ්‍රායල් වරුද තම තමන්ගේ නගරවල විසූහ. 8 වන පරිච්ඡේදය. ව්‍යවස්ථා පොත කියවා තේරුම් කර දීම. 7 වන මාස පළමු වන දවස පැමිණි කල ඊශ්‍රායල් සෙනග තමන්ගේ නගරවල සිටියෝය. මුළු සෙනගද එක්කෙනෙකුමෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරස්‍රයෙහි රැස් වූහ. එවිට ඔහු සමිඳානන් වහන්සේ විසින් ඊශ්‍රායල් වරුන්ට අනකරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කීහ. පූජකයා වන එස්රාද 7 වන මාසයේ පළමු වනදා සභාව එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම් ගන්නට පුළුවන් වයසට පැමිණි දරුදරියන්ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවොත් වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරස්‍රයේ ඉදිරිපිට සිට ස්ත්‍රී පුරුෂයන්ද තේරුම් ගත හැකි වයසට පැමිණි දරුදරියන්ද ඉදිරියේදී අලුයම් වේලේ පටන් විරමුදුන් වේලාව දක්වා ඒ පොත කියවුවේය. මුළු සෙනගද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ. ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාධන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිනියාද, ෂෙමාද, අනායාද, උරියාද, හිල්කියාද, මයිසයාද, වම් පැත්තෙන් පෙදායාද, මෙෂායෙල්ද, මල්කියාද, හාෂුම්ද, හෂ්බද්දානාද, චෙකරියාද, මෙෂුල්ලාම්ද සිටියෝය. මුළු සෙනගට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනග ඉදිරියේහි පොත දිග ඇරියේය. ඔහු ඒ දිගාරින පිට සෙනග සියලු දෙන නැගිට සිටියෝය. එස්රා අති උත්තම දෙවි සමිඳානන් වහන්සේට ප්‍රශංසා කළේය. මුළු සෙනගද අත් ඔසවමින් එසේම වේවා කියා හිස් නමා මුණින් තලාවේ සමිඳානන් වහන්සේට නමස්කාර කළෝය. තවද ජේෂුවාද, බානීද, ශෙරබියාද, ජාමින්ද, අක්කුබ්ද, ශබ්බෙතයිද, හෝදියාද, මයිසයාද, කිලීටාද, අශරියාද, යුෂාබාද්ද, හානාන්ද, පේලායාද යන ලෙවිවරුද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටියදීම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ. මෙසේ ඔවුහු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සුද කියවූ දේ තේරුම් ගත්හ. තිරිශාතා වූ නෙහෙමියාද, නීතිවේදියා වූ පූජක එස්රාද, සෙනඟට ඉගැන් වූ ලෙවිවරුද මුළු සෙනඟට කතා කොට අද දින ඔබ හැමගේ දෙවි සමිඳානන් වහන්සේට ශුද්ධ දිනයක්ය. වැළපෙන්නටවත් අඬන්නටවත් එපා යයි කීහ. එසේ කීවේ මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි. එවිට ඔහු ඔවුන්ට කතා කොට ඔබ ගොස් රසවත් දේවල් කා මිහිරි පානීය බී කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසාද අද දින අපේ සමිඳානන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද සමිඳානන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ යයි කීය. ලෙවිවරුද කතා කරමින් අද දවස ශුද්ධ දිනයක් නිසා නිශ්ශබ්ද වන්න, ශෝක නොවන්නයි මුළු සෙනඟ නිශ්චල කළෝය. එසේ සෙනඟ සියලු දෙනා කන්නටත් බොන්නටත්
කෑම පංගු යවන්නටත් බොහෝසේ ප්‍රතිවන්නටත් පිටත් වේ. ගියෝය. කුමක් නිසාද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔවුහු තේරුම් ගත්තෝය. කූටාරම් බංගල්ලේ යළිත් පිහිටුවීම. දෙවනදා මුළු සෙනගේ පිය වංශවල ප්‍රධානීහුද පූජකයෝද ලෙවිවරුද නව ව්‍යවස්ථාව උගැනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූහ. එවිට 7 වන මාසයේ පවත්වන මංගල්‍යයේදී ඊශ්‍රායෙල් සෙනග පැල්පත් තුළ වාසය කළ යුතුය කියා සමිඳුන් වහන්සේ මෝසෙස් මගින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්මවිය. මේ දැනගන්නට ලැබුණ වහාම ඔහු ඔවුන්ගේ නගරවලද ජෙරුසලමෙහිද ප්‍රකාශනයක් කළෝය. ඒ මෙසේය. පොතේ ලියා තිබෙන ලෙස පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස් ඔලීව අතුද වල් ඔලීව අතුද මරඳ අතුද තල් අතුද අතු ගණව තිබෙන ගස්වල අතුද ගෙනින්න. එබැවින් සෙනඟ කොස් ඒවා ගෙනවුත් එක් එක්කිනා තම තමාගේ පියස්ස උඩත් තමන්ගේ මිදුල්වලත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත් වතුරු දොරටුව පරිශ්‍රයේ එප්‍රායිම් දොරටුවේ එලිමහනේත් පැල්පත් සාදාගත්තෝය. විප්‍රවාසෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසූහොය. නෝන්ගේ පොත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඊශ්‍රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක්ද විය. තවද පළමු වනදා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවුවේය. ඔහු සත් දවසක් මංගල්‍ය පැවැත්වූවෝය. 8 වනදා නියමයේ ලෙස ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබීය. 9 වන පරිච්ඡේදය සෙනඟ පාපොච්චාරණය කිරීම. තවද ඒ මාසයේ 24 වනදා ඊශ්‍රායෙල් සෙනඟ නිරාහාරව ගෝනිරෙදි හැඳ තමන්ගේ හිස පිට පස්ලාගෙන උපවාසයක් සඳහා රැස් වූහ. ඊශ්‍රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී තමන්ගේ පවුත තමන්ගේ පියවරුන්ගේ අපරාධද ප්‍රකාශ කළහ. ඔහු තමන්ගේ ස්ථානයේ නැගිට සිට දවසෙන් 4 කොටසක් තුල තමන්ගේ දෙවිසමිඳුන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවුවෝය. තවත් 4 කොටසක් තුල එකිනෙකා පාපොච්චාරණය කර දෙවිසමිඳුන් වහන්සේට නමස්කාර කළෝය. එවිට ජේෂුවාද වානිද කද්මියේල්ද ෂෙබනියාද වොන්නීද චෙරබියාද බානිද කෙනානිද ලෙවිවරුන්ගේ වේදිකාව උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවිසමිඳුන් වහන්සේට ආඥා කළෝය. පසුව ජේෂුවාද කද්මියේල්ද බානිද හෂබ්නියාද චෙරබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවිවරු කතා කොට ඔබ නැගිට ඔබේ දෙවිසමිඳුන් වහන්සේට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේය සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවායි කීහ. පාපොච්චාරණ යෙදුම එස්රා මෙසේ ආඥා කළේය. ඔබම පමණක්ම සමිඳුන් වහන්සේය. ඔබ ස්වර්ගයේද ස්වර්ගවල ස්වර්ගයේද එහි සියලු ගෘහතාරකාද පොළව සහ එහි මතු පිට සියල්ලද සත් සමුදුර සහ එහි ඇති සියල්ලද මැවූ සේක. ඔබම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ගෘහතාරකාවෝද ඔබට නමස්කාර කරති. ඔබ වනාහි ආබ්‍රහම් තෝරාගෙන ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවොත් ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවිසමිඳුන් වහන්සේය. ඔබ ඉදිරියේහි ඔහු විශ්වාසවන්තව සිටින බව දැක ඔබ කානානිවරුන්ගේද හිත්තියවරුන්ගේද අමෝරිවරුන්ගේද පිරිස්සිවරුන්ගේද ජෙබුසිවරුන්ගේද ගිරිගාශිවරුන්ගේද දේශය දෙන්නට ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමග ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසාද ඔබ ධර්මිෂ්ඨය. තවද මිස්රයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූ සේක. පාරාවෝටද ඔහුගේ සියලු සේවකයන්ටද ඔහුගේ දේශීය මුළු සෙනඟටද විරුද්ධව ආස්කම් හා අරුම පුදුම දේ කර වදාළ සේක. කුමක් නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩගුකම් කරන බව ඔබ දැනගෙන සිටිසේක. ඔබද අද දක්වා පවතින කීර්තිමත් නාමයක් දිනාගත් සේක. තවද ඔවුන් මුහුද මැදින් වියලිබීම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවින් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහු බැඳ ආ අය ඔබ මහා ජලෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළෝ සේක. ඔබ දවල් වලාටම්කින්ද ඔවුන් යන මාර්ගයෙහිදී ඔවුන් එළිය දෙන පිණිස රෑ ගෙනි ටැඹකින්ද ඔවුන් ගෙන ගිය සේක. ඔබ සීනායි කන්ද පිටට බැස ස්වර්ගයේ සිට ඔවුන් සමග කතා කර සාධාරණ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද සුදුසු පනත්ද ආඥාද ඔවුන්ට දුන් සේක.
ඔබේ මෙහි කරපු මෝසෙස් මගින් ඔබේ ශුද්ධ සබත් දවස්ද ඔබ ඔවුන්ට දන්වා ආඥාවන්ද ව්‍යවස්ථාවන්ද ඔවුන්ට නියම කළ සේක. ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක. ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමිකර ගැනීමට ඇතුළු වන්නට කියාද ඔවුන්ට අනකළ සේක. එහෙත් අපේ පියවරු මොරන්ඩුව ඔබේ ආඥාවන්ට අකීකරු වූහ. ඔහු කීකරු වන්නට ආකමැති වී ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර මොරන්ඩුව සිටමින් පෙරලා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත් ඔබ කමාවන දයාබර අනුකම්පාවෙන් පූර්ණ ඉවසිලිවන්ත කරුණාබරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක. එපමණක් නොව ඔහු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන මිසරයෙන් ඔබ ගෙන ඔබේ දෙවියන් වහන්සේ මීයයි මහාදේව අපහසයක් කළ විට ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාලු කරෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලාටැඹ දවාලේවත් ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි තැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය. ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්කින් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේදී ඔබ ඔවුන්ට වතුර දුන් සේක. එසේය ඔබ 40 අවුරුද්දක් පාලු කරේදී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නොවීය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේවත් ඔවුන්ගේ පාද ඉතිමුණේවත් නැත. තවද ඔබ රාජ්‍යන්ද ජනයන්ද ඔවුන්ට දේ ඔවුන් පළාත් තුළට බෙදා නියම කළ සේක. මෙසේ ඔහු සීහොන්ගේ දේශයත් එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් භාෂානි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝය. ඔබ ආසේ තාරකාමෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතුය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණ වූ සේක. ඔවුන්ගේ දරුවෝද ඇතුළු වේ දේශය හිමි කරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවින් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවා දුන් සේක. ඔවුහු පවුරු ඇති නගරද ශාස්ත්‍රීක රටක්ද අල්ලාගෙන සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල්ද කනින ලද තටාකද මිදිවතුද ඔලිව වතුද පළදරන බොහෝ ගස්ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට තෘප්තියට පැමිණ තරවී ඔබේ මහා යහපත්කම කරන කොටගෙන සැපෙන් පසු වූය. එසේ වී නමුත් ඔහු අකීකරු වී ඔබට විරුද්ධව කැරලි ගසා ඔබේ ව්‍යවස්ථාවට පිටුපා ඔබ වෙත ඔවුන් හරවා ගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවයිසුරුන් මරා මහා දේව අපහාසයක් කළෝය. එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු ඔවුන්ට පීඩා කළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මුරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන්දේ ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගලවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක. එහෙත් ඔවුන්ට නිදහස ලැබුණු විට ඔහු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනු පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට පාවා දුන් සේක. එහෙත් ඔවුන් නැවතත් මොරගැසූ විට ඔබ ස්වර්ගයේ සිට අසා ඔබේ අනුකම්පාවේ හැටියට බොහෝ වතාවල ඔවුන් නිදහස් කළ සේක. ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත් ඔහු උඩඟුකම් කර ඔබේ ආඥාවලට සවන් නොදේ. මනුෂ්‍ය ජීවත්වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයන්ට විරුද්ධව පව්කොට දරදඬුවේ හිතුවක්කාරකමින් සවන් නොදී සිටියෝය. එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවයිසුරුන් මගින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත් ඔහු සවන් නොදුන්හ. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක. එසේ වී නමුත් ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේවත් ඔවුන් අත්හැර දැමුවේවත් නැත. කුමක් නිසාද? ඔබ දයාපර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි. ඉතින් අපේ දෙවියන් වහන්ස මහත් වූ බලවන්ත වූ භයානක වූ ගිවිසුමද කරුණාවද පවත්නා වූ දෙවියන් වහන්ස අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ පියවරුන්ටත් අපේ අධිපතියන්ටත් අපේ පූජකයන්ටත් අපේ දිවිසිවරුන්ටත් ඔබේ මුළු සෙනගටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙන්වා ඔබ වනාහි අපට පැමිණි සියල්ල සම්බන්ධයෙන් සාධාරණව සිටිසේක. කුමක් නිසාද?
ඔබ විශ්වාසවන්තව ක්‍රියා කළ සේක. අපි නම් දුෂ්ටකම් කළෙමු. අපේ රජවරුන්ද අපේ අධිපතින්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේවත් ඔබේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලටද සවන් දුන්නේවත් නැත. ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍ය භුක්ති විඳින විටද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේදී ඔබට සේවය කළේවත් තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේවත් නැත. මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින පළද හොඳ දේවල්ද භුක්ති විඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහිම අපි දාසයන් වී සිටිමු. අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔවුහු සිය කැමැත්ත පරිදි අප කෙරෙහිද අපේ ගවයන් කෙරෙහිද බලය පවත්වතේ. අපි මෙබඳු මහා දුකකින් සිටිමු. මේ සියල්ල නිසා අපි ලියවිල්ලකින් ස්ථිර කිවිසුමක් කරමු. අපේ අධිපතියහුද අපේ ලිවිවරුද අපේ පූජකයෝද ඒ පිට ඔවුන්ගේ මුද්‍රාව තබති. 10 වන පරිච්ඡේදය. කිවිසුමට බැඳුණු අය. මුද්‍රා කළ අය නම් අකලියාගේ පුත් තිරිෂාතා වන නෙහෙමියාද ෂෙදකියාද සෙරායාද අශරියාද ජෙරමියාද පෂූර්ද අමරියාද මල්කියාද හට්ටුෂ්ද ශිබනියාද මල්ලූක්ද හාරිම්ද මෙරේමොද්ද ඔබදියාද දානියෙල්ද ගින්නෙතොන්ද බාරුක්ද මෙෂුල්ලාම්ද අබියාද මියමින්ද මයෂයාද බිල්ගහිද චෙමායාද යන පූජකයෝය. ලැවීවරුන් වන අශනියාගේ පුජ්ජේෂුවාද හෙනාදාත්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු වන බින්නුයිද කද්මියෙල්ද ඔවුන්ගේ සහෝදරයන් වන ශිබනියාද හෝදියාද කෙලීටාද පෙලායාද හානාන්ද මීකාද රයුබ්ද හශබියාද චක්කුරුද චේරිබියාද ශිබනියාද හෝදියාද බානිද බෙනීනුද යන තැනැත්තෝය. සෙනගගේ ප්‍රධානියන් වන පාරුෂ්ද පාහත් මෝවක්ද ඒලාම්ද චට්ටුද බානිද උන්නීද අශ්කාද්ද වේබයිද අදුනියාද බිග්වායිද ආදින්ද ආටෙර්ද හෙසකියාද අශ්ෂූර්ද හෝදියාද ශාහුම්ද බේගයිද හාරිස්ද ආනාතොද්ද නෝබයිද මග්පියාශ්ද මෙෂුල්ලාම්ද හෙසිරුද මෙශේෂබයල්ද චාදොක්ද ජද්දුවාද පෙලටියාද ආනාන්ද අනායාද ඕෂයාද හනනියාද හශ්ුබ්ද හල්ලෝහෙෂ්ද ඉල්හාද හෝබෙක්ද රෙහුම්ද හශබ්නාද මයසේයාද අයියාද ආනාන්ද මල්ලුක්ද හාරිම්ද බානාද යන තැනැත්තෝය. ගිවිසුමට අදාළ උපදෙස්. සෙනගකින් ඉතිරි අයද පූජකයෝද ලැවීවරුද දොරටු පාලිකයෝද ගීතිකාකාරයෝද දෙව් මාලිකාවේ සේවකයෝද දේශවල ජනයන්ගෙන් වෙන්ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝද තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී දෙවියන් වහන්සේගේ මෙහිකරු මෝසෙස් අතින් දෙන ලද ඔවුන් වහන්සේගේ ව්‍යවස්ථාවේ හැසිරෙන හැටියටත් අපේ සමිඳුරන් වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ට කරන හැටියටත් දේශීය ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත් ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නුගන්න හැටියටත් දේශීය ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත් 7 වන අවුරුද්දේ පළදාව සහ සියලු ණයද අත්හරින හැටියටත් සාපේකින් හා දිවුරමකින් බැඳනෝය. තවද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වලද අමාවක්වලද විදීමේ රොටි සඳහාත් නිරන්තර ආහාර පූජාව සඳහාත් නිරන්තර දවනයාග පූජාව සඳහාත් නියම මංගල්‍ය සඳහාත් ඊශ්‍රායෙල් වරුන් උදෙසා සමග කිරීමේ පාප පූජා සඳහාත් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත් ප්‍රීති ග්‍රෑම් 5ක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවා ගතිමු. අවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳුරන් වහන්සේගේ පූජාසනයේ පිට ගිනිතල් වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන්ද ලෙවීවරුන්ද සෙනගද වන අපි පස ඇට දැමුවෙමු. අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු පළවලින් ප්‍රථම පළද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳුරන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත් ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවන්ගෙන් කොළුන්දුලන්ද අපේ ගවයන්ගෙන් හා බැටළුවන්ගෙන්
කුළුඳුරන්ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත් අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ පිළිගැන්වීමේ පූජාද සියලු ආකාර ගස්වල පළද මුද්‍රික යුසහා තෙල්ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙතද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්බල අස්වැන්නින්ද දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතද ගෙනෙන හැටියටත් ලෙවීවරුන් ඒ කොටස් වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරුන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමග සිටින හැටියටත් නියම කරගතිමු. කුමක් නිසාද? ශුද්ධ ස්ථානයට අයිති භාණ්ඩ තිබෙන සේවය කරන පූජකයන්ද දොරටු පාලකයන්ද ගායකයන්ද සිටින ඇතුළු ගෙවලට ඊශ්‍රායල් වරුන්ද ලෙවී වරුන්ද ධාන්‍යවලුනුත් මිදියුසෙනුත් තෙල්වලුනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතුය. තවද අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.